වේදිකාවේ ඉන්න තමුන්නාසල දිස්ත්‍රික්කයේ අපේ අරුණ දිසානායක සහෝදරයගෙනු ඒ වගේම මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න දීපානි සොහිරි උපුල් කුමාර පෙරම සොහුරා ඒ වගේම සජීව චාමිකර සොහිරි ඇතුළු මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය සහෝදරවරු සහෝදරියන් මෑණිවරුන් පියවරුන් ඇතුළු සියලු දෙනාගේ නමස්කාරය. අපි කවුරුත් දන්නවා ජනවාරි මාසයේ 8 වෙනිදා එතෙක් පැවති රාජපක්ෂ පාලනය බිඳවට්ටවන්න මේ රටේ ජනතාව සමත් වුණා. ඇත්තටම ඒ පාලනයේ බිඳවැටීම කාලයේදී අපි දැකපු දේ අපි කියපු දේ සංසන්දනය කරලා බලනකොට බිඳ වැටුණට පස්සේ අපි දකින දේ බිඳ වැටුණට පස්සේ අපි පේන දේ බලපුවාම ඊටත් වඩා භයානකයි. අපි වංචා දූෂණ ගැන කිව්වනම් ඇත්තටම ජනවාරි මාසේ 8 වෙනිදාකින් පසුව පෙන්눔 කරමින් තිබෙනවා අපි කිව්වාටත් වඩා වැඩි වංචා දූෂණ ඇති වී තිබෙන බව. අපි රටේ නාස්තිය ගැන කිව්වනම් ජනවාරි මාසේ 8 වෙනිදාකින් පසු පෙන්눔 කරමින් තිබෙනවා මොනතරම් මහජන මුදල් නාස්ති කරමින් තිබෙනවද කියන බව. අපි නීතියේ විධානයේ ආධිපත්‍ය කඩාවැටීම් පිළිබඳව කිව්වනම් ජනවාරි මාසේ 8 වෙනිදාකින් පසු පෙන්눔 කරමින් තිබෙනවා නීතිය තමන්ගේ අනසකට යටත් කරගෙන කටයුතු කරේ කොහොමද කියන වග. අපි ලෝකයේ ඉදිරියේ අපේ රාජ්‍ය හුදකලා භාවයට පත් කරමින් තිබෙනවා කියලා කිව්වනම් ජනවාරි මාසේ 8 වෙනිදාකින් පසු ඉතා හොඳින් ඒත්තු යමින් තිබෙනවා අපි කිව්වාටත් වඩා වැඩියෙන් ලෝකයේ ඉදිරියේ අපේ රට හුදකලා භාවයට පත් කරමින් ගියපු බව. ඒ නිසා ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ අපි කවුරු සමත් වුණේ මෙතෙක් ලංකාවේ බිහි වී තිබුණු දුෂ්ටතම පාලනය බිඳවට්ටා. දැන් ඇහෙන පේන ප්‍රවෘත්ති බලන්න. අපි ඉතිහාසය අහලා තියෙනවා මාලිගා ගැන. ඒ වගේම අපි දැකලා තියෙනවා බංකර්. හැබැයි අපි ඉතිහාසය කවදාවත් අහලා නැහැ බංකර් මාලිගා ගැන. අපි බංකර් දැකලා තියෙනවා. ඉතිහාසය මාලිගා ගැන අහලා තියෙනවා. හැබැයි අපි බංකර් මාලිගා දැකලා නැහැ. මේ රටේ මහජනගේ ධනය මොනතරම් නාස්ති කරනද පවුලක්ද කියන එක පෙන්වන්න කරමින් තිබෙනවා. යම් යම් සමාගම් වෙත දෙනරද වරදාන වරප්‍රසාද ගිනියවි පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ගිනියවි පවත්වාගෙන යන මේ සියල්ල බලපුවා රාජපක්ෂ පාලනය මොනතරම් දුෂ්ටත පාලනයක්ද කියන එක පිළිබඳව වඩාත් වැඩියෙන් ඒත්තු ගන්වමින් තිබෙනවා. ඒ නිසා ජනවාරි මාසේ 8 වෙනිදා රාජපක්ෂ පාලනය බිඳ වැටවිය යුතුමයි. ඒ නිසා තමයි ජනවාරි මාසේ 8 වෙනිදාට පෙර අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටියේ රාජපක්ෂ පාලනය බිඳ වැටවිය යුතුයි. සමහර අය දැන් මතයක් හදන්න හදනවා මේ බිඳ වට්ටපේක නිකන් අප්සෙට් වගේ. කිසි අප්සෙට් එකක් නෑ මට දැන්. ඒ පිළිබඳ කිසි සැකයක් තියාගන්න එපා. ඒක බිඳ වැටවිය යුතු පාලනයක් බිඳ වැටුවා. අපි මේ මොහොතේදී කිව්වා රාජපක්ෂ පාලනය බිඳ වැටවිය යුතුයි. හැබැයි ගොඩ නැගෙන පාලනය පිළිබඳ සහතික ලබා දෙන්න බෑ. හරිනේ. ඒ විතරක් නෙවෙයි ගොඩ නැගෙන පාලනයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ජනතාව පෙළ ගැස්විය යුතුයි. ඒක අපි ජනාධිපතිවරණ නිකං කතාවක් කිව්ව නෙවෙයි. රාජපක්ෂ පාලනය බිඳවට්ටන්න ඕන. ගොඩ නැගෙන පාලන පිළිබඳ සහතික ලබා දෙන්න බෑ. නමුත් ගොඩ නැගෙන පාලනයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්න අපි පෙළ ගැසිය යුතුයි. අද වඩාත් වැඩි ජනතාවට ඒත්තු වෙමින් තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණේ අපි ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ ජනතාවට ගෙන යන අද පණිවිඩය නිවැරදි බව. ඒ වගේම ජනවාරි මාසේ 8 වෙනිදාගේ පාලනයෙන් පසුව අපි මහා දේවල් බලාපොරොත්තු වෙන්නේ. මේගොල්ලන්ට අපේ රටේ ආර්ථිකය හදන්න බෑ. ඕනනම් මොකද්ද කරන්න පුළුවන්කම තිබෙන්නේ? ඕනනම් නගර ටිකක් හදයි. නගර ටිකක් හදයි ලොකු කණු තියෙන ලොකු පාලම් තියෙන ලොකු ගොඩනැගිලි තියෙන නගර 7-8ක් හදයි. ඊට පස්සේ දවසේ තාක්ෂණය ඇවිල්ලා තිබෙනවා 3G 4G ඩිජිටල්
ඔය වගේ ඒවා ටිකක් මොනවා හරි කරයි. ඒ අරනකොට අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතේ ඉදිරියට ගෙන යාමට සමත් වෙන ආර්ථික ගොඩනගන්න මේ අයට පුළුවන් කමක් නැහැ. ගොවි ජනතාවගේ ජීවිතේ නගා සිටුවන්න, ඔවුන්ට හොඳ ගුණාත්මක බීජ ලබා දෙන්න, ඔවුන්ට සාර්ථක වගාසලස්මක් යෝජනා කරන්න, ඔවුන්ගේ අස්වැන්න ආරක්ෂා කරගන්න, ඔවුන්ගේ අස්වැන්න ඇසුරුම්කරණය කරන්න, ඔවුන්ට හොඳ වෙළඳපොළක් හදලා දෙන්න, ගොවිතැනෙන් ලැබෙන ආදායමෙන් තමන්ගේ ජීවිතේ සාර්ථකව ගෙන යන්න පුළුවන් ආර්ථිකයක් මේ රටේ ගොවි ජනතාවට හදන්න මේ පාලකයන් සමත් නැහැ. මේ ආර්ථිකය සමත් නැහැ. දීවර ජනතාවට ඊට හොඳ තාක්ෂණ යොදාගෙන මාළු ටික අල්ලන මාළු ටික ගබඩා කරගන්න, ඒ ටික ඊට හොඳ වෙළඳපොළක විකුණගෙන තමන්ගේ ජීවිතේ සාර්ථකව ගෙන යන්න. දීවර ජනතාවට එවැනි තත්වයක් ඇති කරන්න මේ පාලකයන්ට පුළුවන් කමක් නැහැ. සාමාන්‍ය තරුණියන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න. කොහෙද අධ්‍යාපනයක් දෙන්නේ? මේ පාලකයන්ට තමුන්නාන්සලා හිතනවද පුළුවන් වේවි කියලා අපේ රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න? දෙන්නේ නැහැ. අපි දන්නවා කාලාන්තරයක් තිස්සේ අපේ HND ආයතන තුල විශාල ගැටලු ගණනාවක් මතුවලා තිබුණා. ඔවුන්ගේ පාඨමාලාවන් පිළිබඳව, ඔවුන්ගේ ආයතන ඇතුළේ ඇති වී තිබෙන ගැටලු පිළිබඳව, ඔවුන්ගේම ආයතනයන්ගේ කළමනාකරණයන් පිළිබඳව විශාල ගැටලු සමුදායක් එම ආයතන තුල පැන නැගිලා තිබුණා. පහුගිය කාලේ පුරාවට මෙම සිසු පාලන අධිකාරිය මුණ ගැහිලා, දේශපාලකින් මුණ ගැහිලා, කුඩා උද්ඝෝෂණය කරලා තමගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටන් කරා. හැබැයි මොකද කරේ? අවසානයේදී අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව ඉදිරියට ඒ දරුවෝ ආවට පස්සේ ඒ දරුවන්ට පොළු කැඩෙන තෙක් පහර දීලා තිබෙන මේ පාලනය. ඒ නිසා මේ පාලකයා, මේ පාලනය අපේ රටේ දුවදරුවන්ගේ අධ්‍යාපනයේ සාධාරණ අයිතිය ආරක්ෂා කරන්නේ නැහැ. ඒ විතරක්ද? මේ පාලකයන්ට පුළුවන් මේ රජරට පළාත වෙලාගෙන පැතිරෙමින් තිබෙන එක කාලයකදී කුඩා බිම් කොටසකට සීමා වෙලා තිබුණා. දැන් බිම් කොටස පැතිරෙමින් තිබෙනවා. එහා පැත්තෙන් හසලක දක්වා බදුල්ල දිස්ත්‍රික්කේ ගමන් කරලා තිබෙනවා. අනිත් පැත්තේ මොනරාගලෙන් එහා කෙළවර දක්වා වකුගඩු රෝගේ පැතිරෙමින් තිබෙනවා. වයස් සීමාව ගත්තොත් මුලදී අපිට අවුරුදු 50ට වඩා වැඩි අය හම්බුනා. ඊට පස්සේ අපිට අවුරුදු 40ට වඩා වැඩි අය හම්බුනා. දැන් අවුරුදු 14 10 දරුවෝ මුණ ගැහෙන වකුගඩු රෝගෙන් පෙළෙන. වයස් සීමාවක් නැහැ, භූමි සීමාවක් නැහැ. මිනිසුන්ගේ ජීවිත බිලිගන්න වකුගඩු රෝගේ පැතිරෙමින් තිබෙනවා. මේට මූලික විසඳුමක් හොයාගන්න මේ පාලකයන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ මූලික සෞඛ්‍ය පහසුකම් ගොඩනගන්න අපි මේ පාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. අධ්‍යාපනය වේවා, සෞඛ්‍ය වේවා, කුස්කර්මාන්ත වේවා, දීවර කර්මාන්ත වේවා, දුවදරුවන්ගේ රැකියාව වේවා, අපේ රටේ නීතිය විධාන ආධිපත්‍ය වේවා, මේ කිසිවක් මේ පාලකයන්ට කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි? ජනවාරි මාසේ 8 වෙනිදා සිද්ධ වුණේ මහා සමාජ පරිවර්තනයක් නෙමෙයි. අපේ රට ගමන් කරමින් තිබුණු ඉතාමත් බිහිසුණු, අපේ රට ගමන් කරමින් තිබුණු ඉතාමත් දරුණු ගමන නතර කිරීම පමණයි తాවකාලිකව සිදු වී තිබෙන්නේ. එසේ හැරුවට මහා සමාජ පරිවර්තනය ජනවාරි මාසේ 8 වෙනිදා සිදු වෙලා නැහැ. හැබැයි එහෙත් අපි කල්පනා කරනවා මොකක්ද? මේ ජනවාරි මාසේ 8 වෙනිදා ගොඩනැගී තිබෙන මේ පාලනය එක පැත්තකින් එක අමුතු වර්ගයේ පාලනයක්. එක පැත්තකින් විධායක බලය හොබවනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. පාර්ලිමේන්තුවේ බලය, ව්‍යවස්ථාදායකයේ බලය හොබවනවා එක්සත් ජාතික පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා. විධායකයේ කැබිනට් මණ්ඩලේ බහුතරයක් නියෝජනය කරනවා එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා අද අපේ රටේ බල කේන්ද්‍ර දෙකක තිබෙනවා. එක පැත්තකින් බලය තිබෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කේන්ද්‍ර කරගෙන, අනිත් පැත්තෙන් බලය තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කේන්ද්‍ර කරගෙන. ඒ නිසා බල කේන්ද්‍ර දෙකක බලය තිබෙනවා. ඒ නිසාමත් යම් අරාජිකත්වයක් රට තුළ නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසාම ජනතාවගේ වෙත එල්ල කරන මර්ධනය යම් ප්‍රමාණයකට ඇකිලිලා තිබෙනවා. මොකද බලය තියෙනවා කේන්ද්‍ර දෙකක. මෙන්න මේ අවස්ථාව අපේ රටේ යම්
සාධනීය ප්‍රතිසංස්කරණයන් දිනා ගැනීම සඳහා හොඳ අවස්ථාවක් හැටියට මතුවලා තිබෙනවා. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ වේදිකාවේ ඉන්න අපි සියලු දෙනා ඒ වගේම පහුගිය කාලේ අපිත් එක්ක දීර්ඝව සාකච්ඡා කරමින් යෝජනාවලියක් ඉදිරිපත් කරා. යෝජනා 20ක් සකස් කරලා ඉදිරිපත් කරා. අඩුම තරමේ මේ ප්‍රතිසංස්කරණ ටිකවත් මේ පාලකයන්ගෙන් දිනා ගන්න. ආර්ථිකයේ මහා පරිවර්තන නෙවෙයි. නීති විධාන ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා මහා පරිවර්තන නෙවෙයි. අධ්‍යාපන සෞඛ්‍ය සේවයේ මහා පරිවර්තනයක් නෙවෙයි. ඒවා කිසිසේත්ම මේ පාලනයට සහ මේ පාලකයන්ට කරන්න බැරි බව අපි දන්නවා. හැබැයි යම් ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් දිනා ගැනීමට හැකියාවක් තිබෙන, දිනා ගැනීමට අවස්ථාවක් තිබෙන තත්වයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. මෙන්න මේ තත්වය අපි උපයෝගී කර ගැනීම සඳහා තමයි මේ යෝජනා 20 අපි සකස් කරේ. ඒකේ මම කරුණු කීපයක් ඔබට කිව්වා. අපි කියනවා මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕනේ. දැන් නිකන් කාටද හිතෙන්න පුළුවන් මේ විධායක ජනාධිපති ධූරෙත් ඒ තරම් අප්සෙට් එකක් නෑ වගේ ඉන්නේ. නේද? මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ හැසිරෙන විදියට නෑ. විධායක බලය හැමදාමත් දරුණු ඒකාධිපති වියරුවකින් කටයුතු කරන බලයක් සහ තනතුරක්. දැන් එහෙනම් ඇයි පොඩ්ඩක් අඬු ඇකිලිලා තියෙන්නේ? බලය සම්පූර්ණම නැති නිසා. මේක ඇත්තද? මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විවස්ථාවේ විධායක ජනාධිපති ධූරයේ හැබෙව්වට ඔහුට බලය තිබෙනවද? එක්ක ඔහු ජනතාවගේ බහුතරයක් දිනාගත්තු පිරිසක් වෙන්න ඕන. එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනම පක්ෂයක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුළුමනින්ම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අනුගත වෙලා නැහැ. ඒ නිසා ජනතාවගේ මහා බලය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පිටුපස නැහැ. ඊළඟ කැබිනට් මණ්ඩලයේ මහා බලයක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සමග නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරයක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සමග නැහැ. ඒ නිසා විධායක බලය ඒ වියරු මුර්ග ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න සමත් වෙන බල මූලස්ථානයක් හැටියට බල කඳවුරක් හැටියට මේ වෙලාවේ විධායක ජනාධිපති ධූරය පත් වෙලා නැහැ. මේම අවධියක් අපි දැක්ක මොකද්ද මතකද? පාර්ලිමේන්තුවේ බලය රනිල් වික්‍රමසිංහ මහත්තයාට තිබ්බා 2001 2003 4 කාලේ. ජනාධිපති බලය චන්ද්‍රිකා මෙතිණිය ගාව තිබ්බා. ඒ වෙලාවෙත් ජනාධිපති ධූරයේ නිද්‍රාශීලී තනතුරක් බවට පත් වෙලා තිබුණා. දැනුත් පාර්ලිමේන්තුවේ බහුතරය වෙන කෙනෙක් ගාව, කැබිනට් මණ්ඩලයේ බහුතරය වෙන කෙනෙක් ගාව, මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පක්ෂ බලය වෙන කෙනෙක් ගාව. මේ සියලු බලයන් නැතුව විධායක බලය වියරු ස්වභාවයකින් අඬු විහිදුවන්න හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මේ වෙලාවේ විධායක ජනාධිපති ධූර ටිකක් පූස් පැටියෙක් වගේ, හා පැටියෙක් වගේ පේන්න තියෙනවා. නමුත් විධායක බලයත්, කැබිනට් මණ්ඩලයේ බලයත්, පාර්ලිමේන්තුවේ බලයත්, අනිකුත් සියලු ආයතනවල බලයත් අත්පත් කරගන්න සමත් වුණොත් අර වියරුවම මේ විධායක ජනාධිපති ධූරයෙන් නිර්මාණය වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ අපිත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයගෙන ජනතාවත් ගෙන යන අරගලය නතර නොකළ යුතුයි. ඒ නිසා තමයි අපි යෝජනාවේ පළවෙනි යෝජනාවට ඇතුල් කරලා තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවක් ගොඩනැගිය යුතුයි. මේක කොයි වෙලාවේ අඬු පුප්පුවයිද දන්නේ නැහැ නේද? ඉතින් මේ අපි කියන කතාව, මේ අපි කියපු කතාවක් නෙවෙයි. මේ අපි පමණක් කියන කතාවක් නෙවෙයි. ජනවාරි මාසේ 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වේදිකාවට නගිනකොට ඔහුට පක්ෂයක් තිබුණේ නේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ඇවිල්ලා අනිත් කණ්ඩායමගේ සහාය ලබා ගන්නේ ප්‍රධානම තරකය තමයි ඔහු ජනතාවට පොරොන්දුවක් දෙනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන වගට. අපි කියන්නේ ඒක. වෙන මොකුත් නෙවෙයි. අගෝස්තු මාසේ 17 වෙනිදා මැතිවරණයේදී අගෝස්තු මාසේ පැවති මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයාතුළු කණ්ඩායම රට පොරොන්දුවක් දෙනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවට. ඒ නිසා අපි දැන් කියන්නේ ඔයගොල්ලෝ ජනවාරි මාසේ 8 වෙනිදා කියපු කතාව, ඔයගොල්ලෝ අගෝස්තු මාසේ මහ මැතිවරණදී කියපු කතාව මේ රටේ ජනතාව අවස්ථා ගණනාවකදී
ජනවරම දීලා තහවුරු කරලා තිබෙන කතාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන ව්‍යවස්ථා සංශෝධනය. ඒක සංශෝධනයක් ලෙස හෝ අලුත් ව්‍යවස්ථාවක් ලෙස හෝ ගෙනා යුතුයි. එනිසා අපගේ යෝජනා විශ්ව පළමු කරුණ ඇටියට අපි ඇතුළත් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සංශෝධනයක් ගෙනෙන්න ඕනකම තිබෙනවා. මේකට හොඳ අවස්ථාවක් තිබෙනවා. එයි මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියලා තියෙන්නේ ආයේ ජනාධිපති ධූරයට තරඟ කරන්නේ නැහැ කියලා. ඒකත් කියන්න බෑ හොඳයි. දැන් යන විදියට. නමුත් එතුමා කිව්වා ආයේ ජනාධිපති ධූරයට තරඟ කරන්නේ. හැබැයි එතුමා කොතරකවත් කියලා නැහැ අගමැති ධූරයට තරඟ කරන්නේ නැහැ කියලා. එතුමා කිව්වේ නැහැ දේශපාලන සමුගන්නවා කියලා. නිසා එතුමාට නැවත මේ ජනාධිපති ධූර කාලයෙන් පසු දේශපාලනයේ ඉන්න නම් එතුමත් කල්පනා කරනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කරගෙන අගමැති ධූරයක් හදා ගත්තොත් එතුමට බලේ ඉන්න පුළුවන්. එතුමා ඒක කල්පනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා එතුමා කල්පනා කරනවා. එතුමා දැන් මං හිතන්නේ ප්‍රේමදාස මහත්මයා මිය ගියපු දවසේ ඉඳන් 1993 ඉඳන් දැන් අවුරුදු 22ක් පෙරුම් පිරුව විධායක බලපුටිය වාඩි වෙන්නේ. එතුමා දන්නවා ඒ කවදාවත් ඕකේ වාඩි වෙන්න හම්බ වෙන්නේ. එනිසා ඒක අහෝසි කරගන්න එක එතුමාගේ පැත්තෙනුත් හොඳයි කියලා කල්පනා කරනවා. එනිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් පැත්තෙන් කල්පනා කරත් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පැත්තෙන් කල්පනා කරත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඒගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ හොඳ කරුණක් හැටියට තිබෙනවා. දැන් මහින්ද මහත්තයාගේ පැත්තෙන් බැලුවොත් එතුමත් ආයෙ එන්න try කරනවනේ. හැබැයි 19 වෙනි සංශෝධනයේ දාලා තිනවා දෙපාරකට වඩා ජනාධිපති ධූරයේ ඒ කියන්නේ දෙපාරක් ජනාධිපති ධූරයේ හොබවපු අයට ආයේ ජනාධිපති ඡන්දයකට ඉල්ලන්න බෑ කියන්නේ. එහෙනම් එතුමත් කල්පනා කරන්න ඕන මොකද්ද දැන්? නේද? ආයේ ජනාධිපති ඡන්දයකට ඇලී ඉල්ලන්න බෑ. එහෙනම් එතුමත් කල්පනා කරන්න ඕන ඒක අහෝසි කරන්න ඕන කියලා. නේද? ජනතා විමුක්ති පෙරමුණ අපි කල්පනා කරනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේදී ජනතාව වෙත මර්ධනයක් ගෙනීමේදී මේ විධායක බලය අතිශය භයානක තනතුරක් බවට ඉතිහාසයේ කටයුතු කරලා තිබෙන බව අපි අපේ අත්දැකීමෙන් දැකලා තිබෙනවා. ඒ කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් නෙවෙයි විධායක ජනාධිපති ධූරය. ජනතාව පැත්තෙන් කල්පනා කරත් ඒක එහෙම තමයි. ඒ නිසා විවිධ කරුණු මත විවිධ හේතු මත සියලු දෙනා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ එක ඉලක්කයකට මෙහෙවිය හැකිව තිබෙනවා. ඒ නිසා මෙන්න මේ අවස්ථාව තමයි යම් ප්‍රතිසංස්කරණයක් අපේ රටේ ව්‍යවස්ථාවට ගෙන එමින් විධායක ජනාධිපති ධූරය අහෝසි කර ගැනීම සඳහා තිබෙන හොඳම අවස්ථාවක් හැටියට මතුවලා තිබෙනවා. අන්නේ ඉටු කර ගැනීම සඳහා මහා ජනතා මතය ගොඩනැගීම අපි සියලු දෙනාගේම වගකීම සහ එකගතාවයේ බවට පත් වී තිබෙනවා. ඒක කරුණ. ඊළඟ අපි 19 වෙනි සංශෝධනයට දැම්මා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය දැම්මා මන් පක්ෂ මාරු කරුත් ඇත්තටම පක්ෂ මාරු කරනට වඩා පැත්ත මාරු කරුත් ආණ්ඩුවෙන් විපක්ෂයට આવොත් විපක්ෂෙන් ආණ්ඩුවට ගියොත් ඉතින් മന്ത്രിවරයා ගිහිල්ලා පැත්ත මාරු කරුත් ඒ മന്ത്രിවරයාගේ മന്ത്രി ධූරය අහෝසි විය යුතුයි කියලා අපි 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා. හැබැයි 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න වෙලාවේදී ඒ සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න බැරි වුණා. එයි දැන් පක්ෂ මාරු කරොත් മന്ത്രിකම අහෝසි වෙනවා කියලා පාර්ලිමේන්තු മന്ത്രിවරු තුනෙන් දෙකක් අත උස්සන්න ඕන. හැබැයි අත උස්සන්නේ කවුද? පැන්නොත් മന്ത്രിකම ගහලා යනවා කියලා දැන් අත උස්සන්නේ කවුද? පණින්න ඉන්න අයයි පැනලා ඉන්න අයයි. ඔය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පුළුවන් වුණාද? බැරි වුණා 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයේ ඒ වැදගත් සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න බැරි වුණා. ඒක සංශෝධනය වුණා අපව. හරිද? ඒ කියන්නේ පැන්නොත් മന്ത്രി ධුරය අහෝසි කියන සංශෝධනය ගැලවිලා ගියා. ඊට පස්සේ දැන් මේ මෑතකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ගැහුවා කිව්සුමක්. දකින්නද කිව්සුම? ඒ කිව්සුමේ මොකද්ද තියෙන්නේ? ඒ කිව්සුම එක ඔය ඔක්කොම කියන අතර රට හදන අවුරුද්දේක ජාතික ආණ්ඩුවක් ජාතික සැලැස්මක්
පළවෙනි වතාවට එකතු වුණා මහා පක්ෂ දෙක එකතු වුණා මාර විප්ලවයක්. මේ ඔක්කොම කියන අතර යටින්ම දාලා තියෙන වගන්තිය මොකද්ද? එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාවේ മന്ത്രിවරු ගන්නත් බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂ മന്ത്രിවරුත් ගන්නත් බෑ කියලා. ඒ කියන්නේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ මහත්තයා ශ්‍රී ලංකාවේ മന്ത്രിවරු ගන්නත් බෑ. මෛත්‍රීපාල මහත්තයා UNP එකේ മന്ത്രിවරු ගන්නත් බෑ. ඇයි? රනිල් වික්‍රමසිංහ මහත්තයා ශ්‍රී ලංකාවේ අය අරගෙන 113 හදාගෙන වෙනම ආණ්ඩුවක් හදන්න පුළුවන්. මෛත්‍රීපාල මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය අරගෙන 113ක් වෙනම හදලා වෙන ආගමැති කෙනෙක් දාලා ආණ්ඩුවක් හදන්න පුළුවන්. බැරිද? මේ දෙකම වෙන්න පුළුවන්. නිසේක ඔක්කොම ඇස්සේ දැම්ම වගන්තියක් එහෙන් මෙහෙට ගන්නත් බෑ මෙහෙන් එහෙට ගන්නත් බෑ කියලා. දැන් එහෙනම් පණිනේකේ ලොකුම අර්බුදයට මුහුණ දෙලා දෙන්නේ කවුද? ඒගොල්ලෝ. නේද? විවස්ථාවට දානකොට එකක උනේ නෑ. හැබැයි දෙන්න මොකද කරන් තියෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්සුමක් ගහන් තියනවා අපි එහෙන් ගන්නෙත් නෑ උඹ මෙහෙන් ගන්නත් බෑ කියලා. දෙන්න කිව්සුමක් ගහන් තියෙනවා. දැන් ඔක විවස්ථාවට දෙමන ඉවරයි. ඒ නිසා අන්න දැන් පණිනේකේ ලෙඩේ තියෙන කාටද? අපිට නෙවෙයි. පණිනේකේ ලෙඩේ ඇවිල්ලා තියෙන්නේ මෛත්‍රීපාල මහත්තයාටත් රනිල් වික්‍රමසිංහ මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා බය එයාගේ කට්ටිය පැනලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක නේද? ඔය කවුරු හරි කෙනෙක් අගමැති කරලා ආණ්ඩුවක් හදයිද කියලා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බයයි. ඒගොල්ලගේ කට්ටිය එහෙට පැනලා 113 රනිල් වික්‍රමසිංහ මහත්තයා අරන් වෙනම ආණ්ඩුවක් හදයිද කියලා. එහෙනම් පණිනේකට බය කවුද? ඒගොල්ලෝ. අන්න අවස්ථාවක් තිබෙනවා. පන්නොත් മന്ത്രിකම අහෝසි කියලා විවස්ථාවට සංශෝධනයක් ගෙන්න ගන්න. නැද්ද අවස්ථාව? ඒක කල යුතු සංශෝධනය. එනිසා මේ සංශෝධනය ඉතාමත් හොඳ අවස්ථාවක් හිටින් තිබෙනවා කරගත හැකි. ඒ නිසා අපි අපේ යෝජනාවලියට දාලා තිබෙනවා පන්නොත් മന്ത്രി දුරය අහෝසි කිරීමේ විවස්ථාවට සංශෝධනය ගෙන්න ඕනේ. ඒ වගේම ඡන්ද ක්‍රම වෙනස් කිරීම පිළිබඳව අපි කතා කරනවා. ඒ වගේම වැදගත් මේක දැන් වංචාව දූෂණය නාස්‍ය පිළිබඳ මහා නේද විශාල සද්දයක් දැම්මනේ. දැන් මේ ආණ්ඩුව ගත්තාම නිකන් විසිල් විතරයි බල්ටි නෑ වගේ. විසිල් නම් තියෙනවා නේද? අරින් මොකද්ද මාලිග ඇල්ලුවා කියනවා, අරින් නැව් ඇල්ලුවා කියනවා, මෙහෙන් නේද? එක එක ඒවානේ කොමිසම කැඳවනවා අරව කරනවා මේවා. හැබැයි විසිල් විතරයි බල්ටි නෑ. දැන් ඒකට පිටු කරන්නේ. ඇයි? මේගොල්ලෝ දඬුවම් දෙන්නේ නැහැ. මේගොල්ලන්ට ඕන වෙලා තිබුණා මේ වංචනිකයන් ආරක්ෂා කරන්න. වංචනිකයන් සඳහා දඬුවම් දීම මැදිහත් වීති ආයතන තිබෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය සහ අල්ලසෝ දූෂණ කොමිසම සභාව. ඊට අමතරව දැන් පිටලා තියෙන ජනාධිපති කොමිෂන් සභාව. මේ ආයතන වලින් තමයි මේ වංචනිකයන්ට දඬුවම් දෙන්න පුළුවන් ඕනකම තිබෙන්නේ. දැන් අපි එළබෙන 4 වෙනිදා පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් අරන් තිබෙනවා. මේ වංචාවන් නැවත පෙන්눔 කරමින් දඬුවම් දෙන්න සූදානම්ද නැද්ද කියලා මේ මහත්තුරුගෙන් අහගන්න. හැබැයි දැන් පෙන්눔 කරමින් තිබෙන දේ තමයි සමහර දේවල් තියෙනවා. දැන් කතා වෙන ඩුබායි ගිණුම්. අපි දන්නවා තිබ්බත් හොයාගන්න එක ලීසිත් නෑ. හොයාගත්තත් ගේන එක ලීසි නෑ. ඇමරිකාවේ ගෙවල් තියෙනවා හොයාගන්න ලේසි නෑ. ඒව නැවත ගේන එකත් ලේසි නෑ. හැබැයි අපි දන්නවා සමහර දේවල් වලට බලක්වන්න බැරි වෙන කාලයක් සහ සමහර දේවල් වලට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් තියෙන නීතිමය බාධාවන් තිබෙනවා. ඒක අපි පිළිගන්නවා. හැබැයි ඇස්මානේ පේන්න දේවල් තියෙනවා. ඒවට මේ ලොකු පරීක්ෂණ ලොකු ව්‍යවස්ථා සංශෝධනය මොකුත් ඕනේ නැහැ. දැන් ওই පරීක්ෂණයක් කරනවා ජනාධිපති කොමිසම සභාවේ. මොකද්ද? ITN නාලිකාවට මිලියන 210ක්. ඒ කියන්නේ කෝටි 21ක්. මත තියන්න ඕනේ. කෝටි 21ක දැන්වීම් වලට සල්ලි දීලා නැහැ කියන්නේ. මොකද තියෙන්නේ? ඕනෑම ටීවී නාලිකාවක් දැන්වීම් ගන්නේ ප්‍රචාරක ආයතනයක් හරහා. අපි කාටවත් කෙලින්ම ගිහලා ටීවී නාලිකාවකට දැන්වීම් දෙන්න බෑ. එච්චරයි. ඕනෑම ටීවී නාලිකාවකට ඕනෑම පත්තරයකට අපි දැන්වීම් දෙන්නේ කොහොමද? ඒජන්සියක් කරා. දැන් ඔන්නත් ප්‍රතිවනේ ලංකාදීප දැන්වීම් ඒජන්සිය. අපිට ඕන මරණ දැන්වීමක් දාගන්න උණු
නේද? මොකද්ද? විවාහ යෝජනාවක් දාගන්න උනොත් අපි මොකද කරන්නේ? අර ඒජන්සියට යන. එනේ ඕනෑම කෙනෙක් මාධ්‍යයකට දැන්වීමක් දිය හැකි වන්නේ ඒජන්සි ආයතනයක් කරා. උත්තරදී. ITN නාලිකාවට දැන්වීම දීපු ඒජන්සිය මොකද්ද? ඒජන්සියත් එක්ක ගහපු කිව්සුම මොකක්ද? අය වෙන මොකුත් නැහැ. දැන් මේකට දැන් ඒ වගේ සරල දේවල් වලට රාජපක්ෂ මහත්තයා කියන එකේ තේරුමක් නැහැ. දැන් ලොකුවට මොකද කරන්නේ? ඒ වගේ වට රාජපක්ෂ මහත්තයා කියනවා. දැන් රාජපක්ෂ මහත්තයා මොකද්ද කරේ? දැන්වීමේ රඟපාපු එක. පපුවට ගහගන්න. නේද? අත් දෙක විහිදුවනවා. මගේ මව්බිම කියනවා. ඒතකොට එයා දැන්වීමේ රඟපෑවා. දැන් නළුව ගෙනල්ලා හරියනවද උසාවියට? නෑ. දැන් අපි හිතුවොත් නෙස්ලේ කම්පැනිය දැන්වීමක් දාලා මුදල් ගෙව්වේ නෑ කියලා ප්‍රශ්නයක් පැන නගිනවා. ඒ දැන්වීමේ රඟපාපු දරුවා හෝ අම්මා ගේනවද උසාවියට? නෑනේ. ඉතින් මේක ඒ වගේ වැඩක් නේ. මේක ඒ වගේ වැඩක් නෙමෙයිද? මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ දැන්වීමේ කරේ රඟපාපු එක. නළුව දැන්වීම දෙන්නේ නෑ. දැන්වීම දුන්නේ කවුද? ඒජන්සිය. එහෙනම් ප්‍රශ්න කරන්න කවුද? ITN නාලිකාව සහ ඒජන්සිය. ඒජන්සිය කාගේද? ඒජන්සි මීඩියා ෆැක්ටරි එක. මීඩියා ෆැක්ටරි කියන ඒජන්සිය. මීඩියා ෆැක්ටරි කියන්නේ කාගේද? යෝසිතගේ. ඔන්න බඩු. ඇයි එහෙම කරකෙන්න ඕනේ ඒක? තේරුම් මේ හරි සරලයි. දැන් මේගොල්ලෝ මරු බඩු. අප්පගේ දැන්වීම දානකොට පුතා කොමිස් ගන්නවා. ඔය ඒජන්සි කරන්නේ කොමිස් ගන්න එකනේ. හරිද? ඒකත් ඇරලා නැහැ කට්ටිය. හොඳයි හරි. දැන් ඕනෑම දැන්වීම දාන 120ක විතර කමිෂන් එකක් එනවා. වැඩි සමහරව 35ක් විතර ගන්න. හොඳයි. ඒ කමිෂන් එක අරන් තියෙන්නේ කවුද? තාත්තගේ දැන්වීම යනකොට පුතාගේ කම්පැනියෙන් කමිෂන් අරන් තියෙනවා. ඔව් ආයත ටිකක් දීලා. මේක සිද්ධ. ඒ නිසා මේවා හරි සරලයි. මේ නිකන් බොරු ඒවා අරහෙට ගිනවා මෙහෙට ගිනවා. මහින්ද මහත්තයත් හරි ලස්සනට ඒකට කට උත්තර දෙන්න ඉනවා. එයා දන්නා මේක මුකුත් වෙන්නේ නැති බව. මොන නළුවා වගේ කියන්න ඕනේ නෑනේ. අපි අහන්නේ තමුන්වාස නළුවා වගේ කියන්න ඕනද? එයා කරේ රංගපාපු එක. දැන්වීම. දැන් නළුවා ගේනවා ජනාධිපති කමිෂන් එකට. බොරු ඒවා. එනිසා ඇත්ත වංචා දූෂණ නාස්තිය යටපත් කරන මේ ආණ්ඩුව. සැබවින්ම මේ ආණ්ඩුව කොහොමද දඬුවම් දෙන්නේ? කොළඹ විශ්වවිද්‍යාලයට එක්තරා කාන්තාවක් තමගේ අන්තිම කැමැති පත්‍රයෙන් දීපල පැවරුවා. නිවාසිකාගාරයක් වෙන. මුළු නිවසත් ඉඩමත් නිවසේ තිබුණු දීපල. දීපල කියපුවම අපි හිතන්නේ නිකන් ඔය නේද හිරමණයක් ඇත්ත කුදලක් නෑ. දීපල වල වටිනාකම විතරක් නිවස ඇතුලේ තිබුණ කෝටි 15යි. ඇද්දල ඒ වගේ පරණ කවිච්චි නැති විශාල වටිනාකම් සහිත දීපල පැවුවා. එතකොට අන්තිමේට ගෙදර හම්බුණා කොළඹ විශ්වවිද්‍යාලයට දීපල පැහැරගෙන ගියා කියලා පරීක්ෂණයක් තිබෙනවා SB දිසානායක පිළිබඳව. දැන් එමෙතිවරි TB ඒකනායක නියෝජ්‍ය ඇමතිවරි ඔහුට විරුද්ධ පරීක්ෂණයක් තිබෙනවා. අනුරාප ඇමතිවරි සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරි ඒක කොහෙද දඬුවම් දෙන්නේ? එනිසා මේ ආණ්ඩුව ඇතුලේ මහජනයාගේ දේපොළ හොරකම් කරා යයි කියලා චෝදනා ලැබපු පසුගිය ජනවාරි මාසයේ 8 වෙනිදා ආණ්ඩුව පරාජයටපත් කරන්න සදා මේ රටේ ජනතාව පෙළගස්සපු මහ වංචාවලට හවුල් වුණු පිරිස් මේ ආණ්ඩුව අමාත්‍ය දුරවපුවා. එනිසා මේ ආණ්ඩුව වංචිකයන් දූෂකයන්ට දඬුවම් ලබා දීම පමා කරනවා. ආරක්ෂා කරනවා. සමහර අය ගිය ආණ්ඩුව හොරකම් කරලා මුදල් රැස් කරා. මේ ආණ්ඩුව හොරා බේරන්න මුදල් රැස් කරනවා. ක්‍රම දෙකකට හොරකම් කරනවා. අරගොල්ලෝ හොරකම් කරා මේගොල්ලෝ හොරා රැකලා ගාන ගන්නවා. මම වගකීමෙන් කියන්නේ මේක. මම හතරවෙනිද අපි ඔක්කොම කියන්න පාර්ලිමේන්තුවේ. හරි මෙහෙම තියෙනවා. හරි පැහැදිලි. එනිසා අපි මේකෙන් බල කරන්න ඕන වංචා දූෂණ නාස්ති සඳහා තිබෙන මේ ආයතනය නැවත පරීක්ෂණ කිරීම සඳහා තියෙන ආයතන බලවත් කරන්න ඒ පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා යෝජනාවන් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ යෝජනාවන් කිසිවක් ජනවාරි මාසේ 8 වෙනිදා ජනතාවගේ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු එක්ක පටහැනි නෑ. අගෝස්තු මාසේ මහමැතිවරණදී ජනතාවගේ බලාපොරොත්තු අපේක්ෂාවන් සහ උවමනාවන් එක ගැටෙන්නේ නෑ. මේ සියල්ල ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරමටත් අගෝස්තු මාසේ ජනවරමටත් එකග යෝජනා අපි ඉදිරිපත් කරලා තිබෙනවා.
ඊළඟ වැදගත්ම යෝජනාව අපි පුල් සෝදර යම් ප්‍රමාණයකට පැහැදිලි කරා. යම් ටිකක් පැහැදිලි කරන්න වෙයි කියලා මම කල්පනා කරා. මොකද මේ ජිනීවා වලින් මතුවලා තිබෙන ප්‍රශ්නේ නේද? සමහර අය කෑ ගහන්න පටන් ගන්නවා. ජිනීවා යෝජනා එනවා. ජිනීවා යෝජනාවට පස්සේ අපේ රටේ හමුදාව යුද අපරාධ වලට හවුල් වුණා කියලා ඔප්පු වෙනවා. යුද අපරාධ වලට හවුල් වුණා කියලා ඔප්පු වුණාට පස්සේ දෙමළ ජනතාව රෝකිට මතයක් ගෙන යනවා. ඒ හමුදාව යටතේ තමයි ආරක්ෂාව නැහැ. ඒ නිසා අපිට දැන් වෙනම රටක් හදන්න ඕන කියලා. එහෙම ගිනි පිඹි පිඹ යන ආදීකුත් ඉන්නවා. හරිද? ඒ හරි සුරංගනා කතාව. දැන් මේ යෝජනාවල කියන ත්‍රස්තවාදී වැළැක්වීම පනත අහෝසි කරන්න කියලා. ත්‍රස්තවාදී වැළැක්වීම පනත අහෝසි කරාට පස්සේ දැනට රිමාන්ඩ් බාරේ ඉන්න විශාල පිරිසක් එළියට එනවා. ඒගොල්ලෝ ගිහිල්ලා අර කොමිසම ඉදිරියේ කට උත්තර දෙනවා. කට උත්තර දුන්නට පස්සේ තහවුරු වෙනවා හමුදාව යුද අපරාධ කරා කියලා. පොලිසිය ඒවට හවුල් වුණා කියලා. ඉතින් රටේ හමුදාවත් පොලිසියත් යුද අපරාධ වලට හවුල් වෙලා තිබෙනවා නම් ඒ ජනතාවට ඒ හමුදාව ඒ පොලිසියට ආරක්ෂාවක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට වෙනම අයිතියක් තියෙන හමුදාවත් සහ පොලිසියක් හදාගන්න. ඒ නිසා වෙනම රටක් හැදිනවා කියන. පට්ටපල් බෝල් මතක තියාගන්න. එහෙම එකක් මෙතන නැහැ. එහෙම එකක් වුණත් සහාතික වශයෙන් අපි කියනවා එහෙම එකක් වෙන්න ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. ඒක කණ්ඩායමක මතය. තව කණ්ඩායමක් කියනවා නෑ මේ යෝජනා එන්න තිබෙ මාර භයානක යෝජනා විදියට යාන්තම් අපි ගිහිල්ලා අඩු කරගත්තා. එහෙමත් කියනෝනේ. එහෙමත් නෑ. හරිද? එහෙම හේකුත් නෑ. ඒකේ මම කියන්න පසු. එහෙම හේකුත් නෑ. තව TNA වැනි සංවිධාන කියනවා අපිට අසාධාරණයක් වෙලා තිබෙනවා. අපේ පරීක්ෂණ කරන්න මේ රටේ උසාවිය අපිට පිළිගන්න බෑ. දැන් ජාත්‍යන්තර වශයෙන් යම් මැදිහත් වීමක් ඕන කියලා කියනවා. මේකනේ තියෙන සංවාදය නේද? එක කණ්ඩායමක් කියන මේක රට බෙදෙනවා කියලා. තව කණ්ඩායමක් කියන මේක ලොකු ජයග්‍රහණයක් කියලා. තව කණ්ඩායමක් කියනවා TNA වැනි සංවිධාන කියනවා අපිට මේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාස නැහැ. ඒ නිසා අපිට ජාත්‍යන්තර මැදිහත් වීමක් ඕන කියලා. අපි TNA ප්‍රශ්නෙන් පටන් ගත්තා. TNA වැනි අපි දෙමළ ජනතාවගෙන් ඉල්ලා හිටියා. දෙමළ ජනතාවගේ ආරක්ෂාව හෝ අයිතීන් හෝ දිනා ගැනීම වෙනුවෙන් ඉන්දියාව හෝ ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන් පිටපස්ස යන එක කිසි තීරුමක් නැහැ. මතද බලන්න. ඔවුන් කවදාවත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරන්නේ නැහැ. පහුගිය කාලෙම දෙමළ ජාතික සන්ධානයේ ඉන්දියාව පස්සේ ගියා. මොනවද ඉන්දියාව දුන්නේ? මොකක්ද ඉන්දියාව? ඕමන්ති ඉඳන් කංකසන්තුර රේල් පාර හදන කොන්ත්‍රාත් එක ගත්ත ඉන්දියාව. මෙතවච්චි ඉඳන් තලේමන්නාරමට රේල් පාර හදන කොන්ත්‍රාත් එක ගත්ත ඉන්දියාව. දොරයප්පා ක්‍රීඩාංගණය අලුත් වැඩියා කිරීමේ කොන්ත්‍රාත් එක ගත්ත ඉන්දියාව. පලාලි ගුවන් තොටුපළ ප්‍රතිසංස්කරණය කිරීමේ කොන්ත්‍රාත් එක ගත්ත ඉන්දියාව. පුල්මුඩේ khනිජ වැලියක ගන්න සැලසුමක් හැදුවා ඉන්දියානු බිරලා කම්පැනි එක. අපිට උතුරු මුහුදු තීරයේ කාවේරි ද්‍රෝණියේ තෙල් සම්පත තිබෙනවා. ඒ තෙල් සම්පත කෑලි 7කට කඩලා ඒ හතෙන් එකක් ටෙන්ඩර් කැඳවීමෙන් තොරව ගත්ත ඉන්දියාව. නැගෙනහිර ගත්ත සාම්පූර්වල ඉඩම් ගත්ත ඉන්දියාව. සාම්පූර්වල බලාගාරයක් ගහගත්ත ඉන්දියාව. දෙමළ ජනයාගේ ප්‍රශ්නේ විසඳන්න ඇවිල්ලා ඉන්දියාව ගත්තේ මොනවද? අඩුම තරමේ රේල් පාරේ කම්කරු රස්සාවක් දෙමළ පුරවැසියෙකුට හම්බුනේ නේ. ගල් පටවන්න ගල් ටිකක් බාන්න එම රස්සාවක් දුන්නේ නේ. කොන්ත්‍රාත් එකක් ඉන්දියාවල. ඉංජිනේරුවත් ඉන්දියාවේ. වැඩපාලකත් ඉන්දියාවේ. කම්කරුවත් ඉන්දියාවේ. ගල් ටිකත් ඉන්දියාවේ. කොටෙත් ඉන්දියාවේ. සිල්පරම් කොටත් ඉන්දියාවේ. පාර විතරක් ලංකාවේ. ඔව්. ඉතින් මොකද උතුරු ජනතාවට ඉන්දියාව දුන්නේ? කිසි දෙයක් දුන්නේ නැහැ. උතුරේ ජනතාවගේ ප්‍රශ්නේ පෙන්නලා ඉන්දියාව Tamanට ඕන දේවල් ටික ගත්තා. ගත්ත විතරක් නෙවෙයි අද යාපනයේ පුරාම පෞගේ කාලේ වෙන දේශපාලන සංවිධාන ගොඩනගන්න උත්සාහ කරා. ඔය පොන්නම්බලම්ලාගේ අතුරු සංවිධාන ගොඩනගන්න උත්සාහ කරා. ඒ ඔක්කොම කරේ රෝ සංවිධානය. අද යාපනයේ දෙමළ දේශපාලන ස්ථාවර භාවයට පත් වෙන ඉඩ නොදී අස්ථාවර භාවයෙන් ගැටුම් ඇති කරමින් තිබෙන්නේ ඉන්දියානු රෝ සංවිධානය. ඒ නිසා අපි දෙමළ ජනතාවගෙන් කියන්නේ දෙමළ ජනතාව අපිට පස්සේ නොගියත් දෙමළ ජාතික සන්ධානය ඉන්දියාවේ පස්සේ ගියා කියලා කිසිවක් ඒ ජනතාවට ලැබිලා නැහැ. ඉන්දියාව ඒ වරන් තිබෙනවා. ඇමරිකාව බටහිර
ඇමරිකාව බටහිර රාජ්‍යයන් ගිහලා කොතනද ජනතාවට සාධාරණ ඉටු කරේ? ඉරාකයට ගියා. සදාම් ඝාතනය කරා. සදාම්ගේ පාලනය බිඳ වැට්ටුවා. ජනතාවට මොනවද ලැබුණේ ඉරාකේ? අද මහා දුර්භික්ෂ, අද මහා යුද ගැටුම්, අද අනාරක්ෂිතභාවය තමයි ඉරාකේ ජනතාවට ලැබුණේ. අද ඉරාකේ විශාල ගැටුමක් තිබෙනවා. එක පැත්තකින් සුන්නි ඉරාකයක්, අනිත් පැත්තෙන් සියා වර්ගයේ ඉරාකයක්, අනිත් පැත්තෙන් කුර්දිස්තානයට කෑල්ලක් සම්බන්ධ කරගන්න ඉරාකේ තුනට බෙදීමේ කෑල්ලක් අද ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. සදාම් පාලනය බිඳ වැටුවා තමයි. සදාම් ඝාතනය කරා තමයි. හැබැයි ජනතාවගේ අයිතිවාසිකම් සාධාරණ ඉටු කරා. ලිබියාවට ගියා. ගඩාෆි පළවැහැරිය ගඩාෆිගේ පාලනය බිඳ වැටුවා. ගඩාෆි ඝාතනය කරා. හැබැයි ලිබියාවේ ජනතාවට මොකද ලැබුණේ? ලිබියාවේ ජනතාවට කිසිවක් ලැබුණේ නැහැ. ඇෆ්ගනිස්තානයට ගියා. තලිබාන් පාලනය බිඳ වැටුවා. තලිබාන් පාලනය පළවැහැරිය. හැබැයි ඇෆ්ගනිස්තානයේ ජනතාවට ලැබුණේ මොනවද? කිසිවක් ලැබුණේ නැහැ. දැන් සිරියාවට යන්න තටමනවා. ඇමරිකන් එක්සත් ජනපද බටහිර ලෝකේ කොහෙවත් ගිහිල්ලා ඒ ජනතාවගේ අයිති තහවුරු කරලා නැහැ. ඒ නිසා අපි දෙමළ ජාතික සන්ධානයට කියන්නේ බටහිර හෝ ඇමරිකන් රාජ්‍යයන් හෝ ලංකාව තුළ මැදිහත් වෙලා ඒ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙනවා කියලා කියනවා නම් ඒක මිත්‍යාවක් විතර, ඒක බොරුවක්. ඒක බොරුවක්. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න සමත් වෙන්නේ නැහැ. ඇමරිකන් එක්සත් ජනපදය ඇතුළු බටහිර අපේ රටේ මේ ප්‍රශ්නේ අරගෙන තිබෙන්නේ ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයේ කොටසකට ඒගොල්ලන්ගේ දේශපාලන ආර්ථික වමනාවක් වෙනුවෙන් පමණයි. උතුරේ ජීවත් වෙන දෙමළ ජනතාවගේ මානසික අයිතිය වෙනුවෙන්, ඒ ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන්, ඒගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස වෙනුවෙන් බටහිර රාජ්‍යයන් කිසිසේත්ම ඒ වෙනුවෙන් පිළිහිටින්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් පමණයි. එනිසා අපි ඒ ව්‍යායාමය පරාජයටපත් කළ යුතු තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ පැත්තෙන් කියන මේක ලොකු ජයග්‍රහණයක් කියලා. ජයග්‍රහණය වෙන්නේ කොහොමද? අපි අධිකරණ බල සීමාව ඇතුලේ මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ප්‍රයත්නයක් අපි දරුව යුතු තිබෙනවා. අපි අධිකරණ බල සීමාව ඉක්මවන්න අපි ඉඩ ලබා නොදී යුතු තිබෙනවා. ඒ වගේ අනිත් පැත්තෙන් කියනවා මේක බෙදෙන්න යන ගමන. මේගොල්ලෝ කවදාවත් අපේ රට සුවපත් වෙන්න ඉඩ දෙන කණ්ඩායමක් නෙවෙයි. රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණේ පෙරදිලා කිව්වෙත් මොකද්ද? එයා ජනාධිපති ඡන්දෙන් පෙරදුනේ උතුරේ සහ නැගෙනහිර ජනතාව ඡන්දෙ දීපු නිසා කිව්වා. එයා ඡන්දෙ පෙරදුනේ සුළු ජනතාවගේ ඡන්දෙන් කිව්වා. මොකද්ද මේ නාය මොන නායකයෝ? එනිසා ඒගොල්ලන්ගේ එකම පැවැත්ම බවට පත් වී තිබෙන ජාතිවාදී. අද යලි මේ ප්‍රශ්නේ උපයෝගී කරගෙන ජාතිවාදයේ වපුරමින් සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සැකේ, අවිශ්වාසය, ක්‍රෝධයේ, වෛරේ වපුරමින් යන ගමන අධ්‍යයත් වෙලා තිබෙනවා. ඒකත් මේ රටට ස්ථාවරත්වය ගෙන දෙන්නේ නැහැ. එනිසා එක්සත් ජාතික පක්ෂ යෝජනාව වේවා, රාජපක්ෂ මහත්මයාගේ යෝජනාවලිය වේවා, යෝජනාවලියකුත් නැහැ. පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් තිබ්බ, දවස් දෙකක විවාදයක් තිබ්බ. අපි හිතුවා පාර්ලිමේන්තු මන්ත්‍රී ඇවිල්ලා කතා කරයි කියලා ඒකේ. ඒත් නෑ. නම තිබ්බ මහින්ද රාජපක්ෂ කතිකෙක් කියලා. හවස් වෙනකොට නෑ. මාත් එනකන් හිටිය ටිකක් අහගන්න තිබ්බ කෑලි ටිකක්. ඉතින් නෑ. හරිද? ඒ නිසා මේකට අලුත් ප්‍රවේශයක් වුණා. අන ජනතා විමුක්ති ප්‍රම් යෝජනා කරා. සිද්ධ වුණේ මොකද්ද කියලා අපිට දැනගන්න අයිතියක් තිබෙනවා. ඒක දැනගන්න ඕන. සෑම පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා. සිද්ධ වුණ දේ දැනගන්නත්, ඒ පිළිබඳව සොයා බලන්නත්, නැවත ඒ වැළැක්වීම සඳහා ප්‍රතිකර්ම යෙදීමත් මේ රටේ ජනතාවගේ වගකීමක්. අපි හැමදෙනාගේ වගකීම. එන සිද්ධ වුණේ මොකද්ද කියලා දැනගන්න අයිතියක් තිබෙනවා. අයිතියක් නැත්නම් මොම අයිතියක් තියෙනවා. සමහර අම්මලා අපි දැකලා තිබෙනවා යාපනයේ නගරේ ඡායාරූප අල්ලගෙන කෑ ගහනවා මගේ පුතාගෙන දෙන්න කියලා. හැබැයි අම්මලාට සාධාරණ අයිතියක් නැද්ද? තමන්ගේ දරුවා ජීවිතුන් අතර ඉන්නවද නැද්ද කියලා දැනගන්න. ඒක දැනගන්න තියෙන අයිතිය. ඔහු මිය ගිහිල්ලාද? දැනගන්න තියෙන අයිතිය. ඒ නිසා ඒ අයිතිය තහවුරු කරන්න. ඒ නිසා තමයි අපි කියන්නේ සත්‍ය සෙවීම සඳහා වූ කමිෂන් සභාවක් පිහිටවන්න. මොකද උනේ කියලා අපි දැනගන්න ඕන. එයි. නැත්තම් ආයි මේ පාලකයෝ ඔය වැනි වැඩවලට මැදිහත් වෙනවා. අපි ඉතිහාසයෙන් දැකලා තිබෙනවා. මහා ජන සංහාරයන් මේ ආණ්ඩුවල පාලකයෝ මැදිහත් වෙලා තිබෙනවා. නිසා මෙතන සිද්ධ වුණේ කි මොකද්ද කියලා දැනගන්න ඕන. නැවත මෙවැනි පාලකයන්ට මෙවැනි දේ සිදුවීම වැළැක්වීම වෙනුවෙන් දැනගත යුතුව තිබෙනවා.
ඒ නිසා තමයි අපි යෝජනා කරලා තින්නේ සත්‍ය සේවී කමිෂන් සභාව. ඒ විතරක් නෙවෙයි ත්‍රස්තවාදී වෙලක්වීම පනත අහෝසි කරන්න. දැන් කැමර දෙනවා. මට තේරෙන්නේ රාජපක්ෂ මහත්තයා සීවි කළා ඉඳගෙන. ත්‍රස්තවාදී වෙලක්වීම පනත අහෝසි කරොත් ඒ රාජපක්ෂ මහත්තයා ගෝල බාලයෝ කියන්නේ. නේද? ත්‍රස්තවාදී වෙලක්වීම පනත අහෝසි කරොත් ඇතුලේ ඉන්න කොටිසකකාරයෝ එළියට එනවා. ත්‍රස්තවාදී වෙලක්වීම පනත කියන්නේ හැම වෙලාවම තියෙන ආණ්ඩුවට මර්ධන පනතක්. මේ වෙලාවේ හරිනම් ත්‍රස්තවාදී වෙලක්වීම පනතට පක්ෂව ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම අත් දෙකම උස්සයි. ඒගොල්ලන්ට හොඳයි මේ පනත තියාගන්නේ. ඕන කෙනෙක් අත්අඩංගුවට අරන් නේද? රැඳුම් නියෝග ගාලා මාස 3න් 3ට තියාගන්න පුළුවන්. දින 90න් 90. ඊට වඩා මොනවද ආණ්ඩුවට ඕන මර්ධන නීති. එනිසාද හැමදාමත් විපක්ෂ විසින් තමයි ත්‍රස්තවාදී වෙලක්වීම පනත අහෝසි කරන්න ඕන කියලා කෑ ගැහුවේ. අද විපක්ෂ කියලා කෑ ගහන කණ්ඩායමක් ත්‍රස්තවාදී වෙලක්වීම පනත තියාගන්න ඕන කියන. තියාගන්න හේතුව මොකද්ද කියන්නේ? දැන් සැලකිය යුතු රැඳුම් ඔය වැලිකඩ බන්ධනාගාරයේ අනුරාධපුර බන්ධනාගාරයේ තියෙන විශාල පිරිසක් ඉන්නේ ත්‍රස්තවාදී වෙලක්වීම පනත යන්නේ. ඒක හරි. මම හම්බුණා සමහර සැකකරුවා එක්කෙනෙක් ත්‍රිකෝණමල ප්‍රදේශයේ පියතුම. එයා ෆාදර් කෙනෙක්. එයා අත්අඩංගුවට අරගෙන තියෙන ත්‍රස්තවාදී වෙලක්වීම පනත යටතේ හේතුව තමයි LTT සැකකරුවන් එයාගේ පල්ලියේ සිටියේදී ෆාදර් එක ඒ පියතුමා එක දැනගෙන ඒක පොලිසියට වංචා කරා. කියන්නේ දැනුම් දුන්නේ නැහැ කියලා. ඔක තමයි චෝදනාව. යට තියෙන චෝදනාව තමයි එයාගේ පල්ලියේ LTT අය ඉඳලා තිබෙනවා. හැබැයි ඒ අය හිටපු බව දැනගෙන පොලිසියට තොරතුරු වසන් කරලා දෙන පොලිසියට කිව්වේ නැහැ කියලා. ඒක තමයි අත්අඩංගුවට අරන් තිබෙන්නේ. ඒ වරද ඔප්පු වුණොත් දඬුවම කොච්චරද? අවුරුදු 2යි. ඒ වරද ඔප්පු වුණොත් අවුරුදු 2ක සිර දඬුවම. දැන් අවුරුදු 8ක් බන්ධනාගාර. සාධාරණ. චෝදනා නැතුව. දෝගුල කියන්නේ සාධාරණ දෙයක්. එනේ වරදට ලබා දිය හැකි දඬුවම අවුරුදු 2යි. වරද ඔප්පු වුණොත්. හැබැයි චෝදනා නැතුව අවුරුදු 8ක් බන්ධනාගාරේ ඉන්න. සාධාරණ දෙයක්. කිසිසේත්ම සාධාරණ නැහැ. එක තරුණයෙක් මම හම්බුණා වැලිකඩ බන්ධනාගාරේ. ඔහු අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ LTT සංවිධානයේ හැඳුනුම්පතක් ඔහුගේ අත තබා ගැනීමේ වැරද්දට. LTT සංවිධානයේ හැඳුනුම්පතක් අතේ තිබ්බා කියලා. ඔහු අත්අඩංගුවට අරන් තිබෙනවා. මං ඇහුවා හැඳුනුම්පත අස්සම් කරලා තියෙන්නේ කවුද? ඒ තරුණයා කිව්වා හැඳුනුම්පත අස්සම් කරලා තියෙන්නේ දයා මාස්ටර්. අස්සම් කරපු දයා මාස්ටර් එළි. හැඳුනුම්පත අතේ තියාගත්ත කොල්ල ඇතුළේ. ත්‍රස්තවාදී වෙලක්වීම පනතේ. අවම මේකේ ඉන්න අඩුම සිරකරුවගේ අවුරුදු 6කට වැඩි. දැන් බන්ධනාගාරගත කරලා. අවුරුදු 6ක් තිස්සේ නඩුවක් ගොනු කරගන්න බැරි වෙලා. චෝදනාවක් ඉදිරිපත් කරන්න බැරි වෙලා. මොකද්ද මේ? අවුරුදු 6ක් තිස්සේ වරදට දඬුවම් දෙන්න පුළුවන් අවුරුදු 2යි 3යි 4යි. හැබැයි අවුරුදු 6ක් තිස්සේ චෝදනාවක් ගොනු කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ සියලු දෙනා රඳවාගෙන ඉන්නේ ත්‍රස්තවාදී වෙලක්වීම පනත යටතේ. ඒ නිසා තමයි අපි කියන්නේ චෝදනා ගොනු කරන්න පුළුවන් අයට චෝදනා ගොනු කර නඩු පවරන්න. ත්‍රස්තවාදී වෙලක්වීම පනත අහෝසි කරන්න. අහෝසි කරන්න ඕනේ නැද්ද? ඉතින් ජිනීවා වලත් ඒක කියනවා. හැබැයි ජිනීවා කියන්න කලින් ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී වෙලක්වීම පනත අහෝසි කරන්න කියලා කිව්වේ ත්‍රස්තවාදී වෙලක්වීම පනත ගෙන අපි 1978 අවුරුද්දේ. මොකද 78 අවුරුද්දේ තමයි මේ ත්‍රස්තවාදී වෙලක්වීම පනත අහෝසි කරන්න කියලා අපි යෝජනා කරලා තිබෙන්නේ. පළවෙනි වතාවට කොමියුනිස්ට් පක්ෂ සම සමාජ පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ එක වේදිකාවට නම් 1978 ත්‍රස්තවාදී වෙලක්වීම පනතට එරෙහිව. නිසා ඒව ජිනීවා කියනකම් ඉන්න ඕනේ. අපි මේ මහත්තුරුන්ට කියන්නේ ඒව කරන්න ජිනීවා කියනකම් ඉන්න ඕනේ. මහජන ආරක්ෂක පනත සංශෝධනය කරන්න ඕනේ නැද්ද? ඕන වෙලාවක පාලකයා හදිස් නීතිය දානවා. හදිස් නීතිය යට සාමාන්‍ය නීතිය යට කරනවා. දැන් පාලකයාට පුළුවන් ඕන වෙලාවක. මොකද හදිස් නීතිය දාලා මාසයක් කියලා තමයි පාර්ලිමේන්තුව සම්මත කරගන්න ඕනේ. අද ඕනනම් ආරක්ෂක ඇමති හැටියට මෛත්‍රීපාල සිරිසේන මහතාට අපේ රට හදිස් නීතිය ප්‍රකාශ කරන්න පුළුවන්. හදිස් නීතිය ප්‍රකාශ කරලා මාසයක් ගියාට පස්සේ තමයි පාර්ලිමේන්තුව අනුමැතිය ගන්න පුළුවන්. නිසා සාමාන්‍ය රටේ නීතිය යට කරලා රටේ ආරක්ෂක අමාත්‍යවරයාට පුළුවන්කම තිබෙනවා සාමාන්‍ය නීති යට කරලා හදිස් නීතියක් ගේන්න. ඒක රට හොඳද?
ඒ නිසා මහජන ආරක්ෂක පනත සංශෝධනය කරන්න. ඒ මහජනයාගේ ආරක්ෂාවක් ඒ පනතෙන් දෙන්නේ නැහැ. හැම වෙලාවෙත් මහජන ආරක්ෂක පනත යොදාගත්තේ පාලකයාගේ ආරක්ෂාව වෙනුවෙන්. ඔය ජිනීව කියන්න ඕනේ අපි කියනවා. ත්‍රස්තවාදී වැළකීම් පනත ජිනීව කියන්න ඕනේ අපි කියනවා. සත්‍ය සේවීමේ කොමිසම සභාව ජිනීව කියන්න ඕනේ අපි කියනවා. ඒ නිසා ඇත්තටම අද තිබෙන්නේ අපි දෙමළ ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ ඉන්දියාව හෝ රනිල් හෝ බටහිර හෝ ඇමරිකාව හෝ පිටුපස ගියයි කියලා ඒ ජනතාවගේ සාධාරණ අයිතීන් ආරක්ෂා කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ ජනතාවගේ සාධාරණ අයිතීන් ආරක්ෂා කරගන්න පුළුවන්කම තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයගෙන බලවේගෙනුත් උතුරේ ජනතාවත් ඒකාබද්ධව කරන අරගලයක් මැදිහත් වීම පමණයි උතුරේ දකුණේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගත යුතු වන්නේ. අන්න ඒ සඳහා සත්‍ය සේවීමේ කොමිසම සභාවක් අපි යෝජනා කළා. සත්‍ය සේවීම පමණක් නෙවෙයි. අපේ රට අපි පිළිගන්නවා භාෂාවන් අතර අසමානතාවයක් ගොඩනැගිලා තිබෙනවා. ජාතිකත්වයන් අතර අසමානතාවයක් ගොඩනැගිලා තිබෙනවා. ආගම් අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් මතුවී තිබෙනවා. කුල පදනම් අතර ගැටුම්කාරී තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා අපි සමාජයක් හැටියට පොදු කුලකයකට ඇවිල්ලා නැහැ. පොදු කුලකයේ ඇතුලේ විවිධ කුලක ගණනාවක් තිබෙනවා. අපි පොදු කුලකයක් නෙවෙයි. සිංහල වෙනම, දෙමළ වෙනම, මුස්ලිම් වෙනම, හින්දු භක්තිකය වෙනම, ඉස්ලාම් භක්තිකය වෙනම, කතෝලික භක්තිකය වෙනම, සිංහල භක්තිකය වෙනම, උඩරට වෙනම, පහත රට වෙනම මෙවැනි කුල විදියටත් අපේ රටේ විශාල බෙදීම් තිබෙනවා. මේ බෙදීම් ඇතුලේ දිනපතා කාටෝ අසාධාරණ සිද්ධ වෙනවා. එනිසා මේ සියලු ජනයා කුල ભેදකින් තොරව, භාෂා ભેදකින් තොරව, ආගම් ભેදකින් තොරව, ජාතික ભેදකින් තොරව මේ සියලු ජනතාව එක තැනකට එකතු විය යුතුයි. ඒකට දිගු කාලයක් යනවා. හැබැයි එතෙක් මේ හැම ජන කොට්ටාසෙදම කොතනකදී හෝ අසාධාරණයක් සිද්ධ වෙනවා. කොතනකදී. ඒකේ උතුරේදී පහත් කුලයේ කෙනෙකුට වෙන්න පුළුවන්. තව පළාතකදී මුස්ලිම් ඉස්ලාම් භක්තිකයෙකුට වෙන්න පුළුවන්. මොන විදියකට හරි මේ අසාධාරණයක් සිද්ධ වෙනවා. අන්න ඒ නිසා අසාධාරණ සිද්ධ වන ඒ මොහොතේදී තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීම සඳහා කොමිසම් සභාවක් ස්ථාපිත කළ යුතුයි. ඒට නඩු පැවරීමේ බලය සහිත කොමිසම් සභාවක් බවට පත් කළ යුතු තිබෙනවා. මේ පොදු කුලකයේ ගොඩ නැගෙන තෙක් අසාධාරණ කොතනක හෝ සිද්ධ වෙනවා නම් ඒ අසාධාරණ සිදු වහම එම ජනතාවට පැමිණිලි කිරීමේ මධ්‍යස්ථානයක් ගොඩ නැගී යුතු තිබෙනවා. අන්න ඒ සඳහා අපි යෝජනා ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා මේ යෝජනා 20 මේ මොහොතේ යම් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල කොමික ප්‍රතිසංස්කරණ අප්‍රතිසංස්කරණ පිළිගන්න. මේක ප්‍රතිසංස්කරණය. මේක ආර්ථිකයේ මහා පරිවර්තනයක්, සමාජයේ මහා පරිවර්තනයක්, දේශපාලන සංස්කෘතියේ මහා පරිවර්තනයක්, යුක්තියේ සහ සාධාරණත්වයේ මහා පරිවර්තනයක් ඇති කරගත හැකි තත්වයක් නොවේ. හැබැයි මේ වෙලාවේ යම් ප්‍රජාතාන්ත්‍රීකරණය කරා සඳහා යම් ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා මාලාවක් ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ යෝජනා මාලාව තමයි අප මේ ඉදිරිපත් කළා තිබෙන්නේ. ඒ නිසා අපි උපරිම උත්සාහ කරමින් තිබෙන්නේ මේ යෝජනා මාලාවත් අඩුම තරමෙන් මේ ටිකවත් මේ පාලකයන් හරහා කරගත යුතු කියලා අපි කල්පනා කරනවා. ඒ වෙනුවෙන් කරන මැදිහත් වීමක් තමයි අපි සිදු කරමින් තිබෙන්නේ. ඒ සඳහා අපි පළමු කොටම ජනතාවත් එක්ක සංවාදයක් කතිකාවතක අපි යෙදෙනවා. ඒ වගේ මේ පිළිබඳ අපි දැනට ජනාධිපතිවරයාට යොමු කරලා තිබෙනවා, අග්‍රාමාත්‍යවරයාට යොමු කරලා තිබෙනවා. හැබැයි ඉතින් ලැබුණා කියලාවත් ලිපියක් ඇවිල්ලා නැහැ තාම. එහෙම තමයි ඒගොල්ලෝ. අපේ වගකීම තමයි සමාජයේ ප්‍රබල මතයක් ගොඩනගලා මේ සාර්ථක විතු කර ගැනීම වෙනුවෙන් ඒ සඳහා අපි සියලු දෙනාම එකතු වෙමු. ඒ සඳහා අපි සියලු දෙනාම බල කරමු කියලා ඉල්ලමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනකටම.